ආයිබෝන් ඔයාලට අපි අද බලමු ඉන්නෙන් වෙන් කරපු ගවුමක් මහ ගන්න කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම සටහන ඇඳගමු. එතකොට ඔයාලට මම මෙතනදී කියලා දෙන්නේ ෆ්‍රයාඩ් සායකට ඉන්නේ පැලි දාන්න නැති ෆ්‍රයාඩ් සායකට කඳ කොටස සම්බන්ධ කරලා ගවුමක් මහන විදිය. මම ෆ්‍රයාඩ් සාය ගැන වැඩි විස්තර කියලා දෙන්නේ නැහැ. මොකද මම කලින් ෆ්‍රයාඩ් සාය කරලා තියෙන වීඩියෝ එක බලන්න මේ ඒක නොබලපු කෙනෙක් ඉන්නවා නම් මේ ගැන පැහැදිලි මදිනා. අපි බලමු කොහොමද සටහනක් ඇඳගන්නේ කියලා. මම මේ කලින් මිමිමයි අරන් තියෙන්නේ උරහිස් මින් 8මාරයි බ්ලවුස් එකේදී අපි ගත්තේ මේ හැගල් පහත් කරන දුර 8යි පපුව දක්වා උස 11යි ඉන දක්වා උස මම කලින් 17ක් අරන් තිබුණා. ඒ උරිස්සෙදී මේ හැදෙන මැහුම් වාසිය ඊට පස්සේ මම මෙතනදී මැහුම් වාසිය තව භාගයක් එකතු කරලා තියෙනවා. මොකද ඉනෙන් වෙන් කරනවා නම් ඉනේදී අපිට නැවත මැහුම් වාසියක් එකතු කරන්න වෙනවා. ඒක නිසා ඉනෙන් වෙන් කරන එකත් එක්ක 17මාරක් එනවා. ඊට පස්සේ පපුවට මිම්ම ඒවා කලින් විදිහමයි 11යි කාලයි ඉනවට 9යි 3 කාලයි පපුව අතර 4යි කාලයි අපිට මේ ඉනෙන් පල්ලෙහාට මිමි අවශ්‍ය වෙන්නේ ඉනෙන් වෙන් කරන නිසා. ඊට පස්සේ කර ගැඹුර 6මාරයි හරස් කර මිම්ම ඕන වෙනවා අපිට. ඉදිරි හරස් කර මිම්ම 3යි කාලයි ඊට පස්සේ හරස් කර මිම්ම 2යි 3 කාලයි. ඊට පස්සේ අත දිග මම මේකේ කෙටි බෝරිච්ච අතක් දාන විදිහ තමයි ඔයාලට කියලා දෙන්නේ. එතකොට ගොඩක් දිගට ගන්නේ නැහැ. එතකොට අත දිග අපි අරන් තියෙන 4මාරයි අත වට දිග ගන්න තැනින් වට 12මාරයි 12මාර දෙකෙන් බෙදලා භාගයක් එකතු කරලා තියෙනවා. හරි? මේක තමයි අපේ මිමි සටහන. අපි ඊට පස්සේ බලමු මේ මිමි දාලා රූප සටහනක් ඇඳගන්නේ කොහොමද කියලා. මම අද ඔයාලට කියලා දෙන්නේ දැන් මේ ඉදිරිපස විවරය සහිත බ්ලවුස් එකක්නේ අපි කලින් කරේ විවරයක් තියෙන එකක්නේ. මේකෙදි මම ගවුමෙන් ඉදිරිපස විවරයක් නැතුව ගවුමක් මහන විදිහ තමයි කියලා දෙන්නේ. ඒ කියන්නේ බ්ලවුස් එකකට උනත් ඉදිරිපස විවරය අයින් කරනවා නම් මේක මේ තමයි අනුගමනය කරන්න ඕනේ. මම මේ ඉස්සල්ලාම අපි එහෙනම් ඉදිරිපස විවරය නැත්තම් බලවාටියකින් නෙමෙයි පටන් ගන්නෙ අපි නැම්බ රේඛාවෙන්මයි. ඒ කියන්නේ බලවාටිය රේඛාවක් අඳින්නෙත් නැහැ. බලවාටියකින් නෙමෙයි රෙද්ද නමල තමයි එදුම කපන්න පටන් ගන්නෙ. ඊට පස්සේ අපි උරහිස මිම්මට රේඛාවක් අඳිනවා. ඇඳලා මේ රේඛාවේ 8මාර ලකුණු කරන්නේ අඟල් භාගයක් මේ නැම්ම රේඛාවේ ඉඳලා ටේප් එක පිටට තියලා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. හරි? 8මාර ලකුණු කරන්නේ එහෙම. ඊට පස්සේ ඔන්න 8මාර ලකුණු කරා. එතන ඉඳලා 1යි 3 කාලක් අපි පහත් කරනවා. ඊට පස්සේ 1යි 3 කාල පහත් කරපු තැන වෙනකන් අපි නැවත රේඛාවක් ඇඳ ගන්නවා. 1යි 3 කාලක් පහත් කරා මෙතන 8මාරයි. ඊට පස්සේ මේ පහත් කරපු රේඛාවේ අපි නැවත 8මාර ලකුණු කරනවා. ඒ ලකුණු කරද්දිත් අර අඟල් භාගේ පිටට දීලා තමයි මේක ලකුණු කරන්නේ. හරි? එන්න 8මාර ලකුණු කරා අපි. ඊට පස්සේ අපි හැගල් දුර ලකුණු කරනවා නැම්ම රේඛාවේ උඩ ඉඳලා පහළට අඟල් 8යි. ඊට පස්සේ හරස් කර මිම්ම ලකුණු කරනවා 3යි කාලයි. දැන් අපි 3යි කාල ලකුණු කරනකොට එතනත් මේ හරස් මිම්මක් නෙමේ එකක්. එහෙනම් අපි 3යි කාල ලකුණු කරන්නේ අඟල් භාගයක් පිටට තියලා. හරි? ඊට පස්සේ අපි එතන ඉඳලා පහළට අපේ ගැඹුර වල ටිකේ මිමි අඳ ගන්නවා. ඒ කියන්නේ උස වල ටික ලකුණු කරනවා. ඉස්සරලාම කර ගැඹුර ලකුණු කරනවා. කර ගැඹුර 6මාරයි. ඊට පස්සේ පපුව දක්වා උස 11යි. ඊට පස්සේ ඉන දක්වා උස 17මාරයි. දැන් මෙතන ඉතින් හදාගත්තම 17මාරනේ ආවේ. දැන් අපිට මේ මිමි ටික විතරයි ඕනේ. ඉනෙන් පහළ මිමි ඕනේ නැහැ නේ අපිට. ඉනෙන් කඩන ගවුමක් නිසා. ඊට පස්සේ අපි යනවා ඉස්සරහට මේ රේඛාවල් ටික ලකුණු කරපු ලක්ෂ යා කරලා ඇඳ ගන්නවා. ඔන්න කර ගැඹුර. ඊට පස්සේ මේ පැගල රේඛාව දික් කරනවා. ඊට පස්සේ පපුව දක්වා උස රේඛාව දික් කරනවා. ඊට පස්සේ ඉන දක්වා උස රේඛාව දික් කරනවා. ඊළඟට අපි මේ වගේ හරස් මෙමි ලකුණු කරනවා. පැගල රේඛාවේ ලකුණු කරනවා පපුවට මෙන්න. පපුවට මෙන්න 11යි කාලයි. එහෙනම් මේ 11යි කාල ලකුණු කරන්නේත් අපි අඟල් භාගයක් මෙන්න මෙහෙම පිටට තියලා ඔයාලට පේනවා ඇතිනේ. මේ ටේප් එකේ මේ අඟල් භාගේ
පිටට තියලා තමයි මේ සියලුම හරස් මිමි ලකුණු කරන්නේ. මෙන්න මේ විදිහට. හරි? ඊට පස්සේ 11යි කාල ලකුණු කරනවා අපි මෙතන. 11යි කාලයි. ඊට පස්සේ පපුවට රේඛාවේ මුකුත් ලකුණු කරන්නේ නැහැ. පපු දක්වා උස රේඛාවේ. ඊට පස්සේ ඉනවට රේඛාවෙත් අර විදිහටම පිටට පන්න ළඟල් භාගයක් ලකුණු කරනවා. අපි මෙතනදී ලකුණු කරනවා පපු අතර මිම්ම ලකුණු කරනවා 4යි කාල ලකුණු කරලා ඒකේ දෙපැත්තට අඟල් භාගි ලකුණු කරනවා. ඊට පස්සේ ආයේ ඉන වට මිම්ම ලකුණු කරනවා 9යි 3 කාල. 9යි 3 කාල. මෙතන අපි ලකුණු කරේ 4:00 මේ 4යි කාලෙන් දෙපැත්තට අඟල් භාගි. දැන් අපි දන්නවා මේ හැම මිම්මක්ම මෙතනින් අඟල් භාගයක් අඩු කරගෙන ලකුණු කරා කියලා කියන්නේ ඔයගොල්ලන්ට ඇඳුම් වල දැකලා ඇති රෙඩිමේඩ් වල සමහර වෙලාවට තියෙනවා මේ ඉස්සරහ කර මෙතන එල්ලෙන ගතියක් එනවා. ඒ එල්ලෙන ගතිය එන්නේ මේ අඟල් භාගේ අඩු නොකරපුවම. මෙතනදී බලන්න ඔයාලට ගොඩක් මේ ඇඟට නීට් ඇඳුමක් මහ ගන්න පුළුවන් මේ විදිහට අයින් කරපුවම. ඊට පස්සේ අපි ඩාට් එක ලකුණු කරමු. ඩාට් එක ලකුණු කරන්නේ අපි පපුව දක්වා උස රේඛාවෙන් ඉඳලා අඟලක් පල්ලෙහෙන් ලකුණු කරලා මේ පපුව අතර දුර ලකුණු කරපු තැන තෙන්කන් යා කරගෙන ඊට පස්සේ අඟල් භාගේ දෙපැත්තට දුන්න තැනින් මේ මුඩට නැවත යා කරලා අඟලේ ඩාට් එක ලකුණු කරන මේ මුළු ඩාට් එකේම දුර අඟල් 1යි. හරි? ඒ කියන්නේ භාග දෙකක් අරගෙන තමයි අඟලක් තරම් තියෙන්නේ. මෙතනින් අපි අඟලක් පපුව දක්වා උස රේඛාවෙන් පහත් කරා. ඊට පස්සේ අපි බලමු කලින් බ්ලවුස් එකේ විදිහමයි උරහිස රේඛාවේ කෙළවරේ ඉඳලා හැගල් වෙනකන් දුර අරගෙන ඒ දුරේ හරි මැද ගන්නවා. හරි මැද ඉඳලා අඟල් භාගයක් ඇතුළට ලකුණු කරනවා. අඟල් භාගයක් ඇතුළට ලකුණු කරලා ඒ ලක්ෂය හරහා යන විදිහට මේ උරහිසේ කෙළවර ඉඳලා පැගල් වෙනකන් රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ අඟල් භාගේ ඇතුළට ලකුණු කරේ මෙතන ඉඳලා වක්‍රයක් විදිහට අපි අත්කට ඇඳ ගන්නවා. මම ඔයාලට බ්ලවුස් එකේදී දිග සටහනක් දුන්නා මේ ගැන කියලා. ඒක බැලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් නැවත බලන්න. මොකද හැම පාඩමක්ම එකට එක සම්බන්ධයි. ඒ කියන්නේ එකක් බලන්න නැතුව ඊළඟ එක බලන්න ගියම සමහර වෙලාවට වලට මගහැරෙන තැන් ඇති. එතකොට අපහැදිලි වෙයි. ඒක නිසා විශේෂයෙන් මිමි ගැනීම, මිමි සැකසීම වගේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලලා තියාගන්න. ඊට පස්සේ අපි මෙතන අංශය යා කරනවා. යා කරලා අපිට පුළුවන් මෙතනදී අඟල් භාගයක විතර හැඩයක් දීලා මැද හරි මේ හරි ගාගෙන පොඩ්ඩක් හැඩ කරගන්න. හරි මැද ඉඳලාම කියලාම ඕනේ. ටික ටිකක් මෙහෙම වුණත් ගැටලුවක් නැහැ මේක. හරි? ඊට පස්සේ අපි කරේ සටහන අඳගමු. හරස් කරමින් මේ ඉඳලා කර ගැඹුරු ලකුණු කරපු තැන වෙනකම් කොටුවක් ඇඳගත්තා. රේඛාවක් යා කරලා කොටුවක් ඇඳගත්තා. ඊට පස්සේ මම මේකේ රවුම් කර ලකුණු කරනවා. මම කරවල් එකෙන් කොයාලට කියලා දෙනවා කියලා. අත්වර්ගයක් වෙන වෙනම කියලා දෙනවා කිව්වා. හරි? දැන් ඔන්න අපි රවුම් කර ලකුණු කරා. මේ අපේ ගවුමේ උඩ කොටස. හරි? ඊට පස්සේ අපි මේකෙදි අත ඇඳ ගන්න විදිහයි සාය කපා ගන්න විදිහයි මම කියලා දෙන්නම්. අපි බලමු දැන් කොහොමද කියලා අත ඇඳගන්නේ. මම කෙටි බෝරිච්චි අතක් අඳින්නේ. ඔයාලට මතක ඇති මම සටහනක කලින් කියලා දුන්නා අත්වර්ග අඳින හැටි. ඔන්න එහෙනම් මම මෙතන උඩ ඉඳලා අඟල් 4ක් 5කට ලකුණු කරා. ඊට පස්සේ එතන ඉඳලා නැවත අඟල් 4:00ක් 5කට ලකුණු කරා. ලකුණු කරලා මේ දුර 4යි. මෙතන ඉඳලා මෙතනට තියෙන දුර 4:00යි. ඊට පස්සේ මේ 4:00ෙදි මම හරස් රේඛාවක් ඇඳගෙන මේකේ ලකුණු කරනවා හැගල් පහත් කරපු දුර. හැගල් පහත් කරපු දුර 8යි. මම මෙතනදී කියලා දුන්නා ඔයගොල්ලන්ට බ්ලවුස් එක කපද්දි මතක ඇති මේ දැන් සමහරුන්ට මේ රැගල් පහත් කරපු දුර ගත්තාම අත වැඩි වෙනවා.
සමහරුන්ට අත මදි වෙනවා කියන එක. දැන් මෙතනදී බෝරිච්ච අත නිසා චර ගැටලුවක් නැහැ. මොකද මේ මම මෙයානම් තියෙන මිමි වලට අත ඉතුරු වෙනවා ගොඩක් වෙලාවට. ඇඳුමට අත අල්ලද්දි මැදින්දර අල්ලනකොට අත ඉතුරු වෙනවා. මෙතනින් ඉස්සරහට මම දික් කරනවා අත නැවත අඟල් 4ක්. හරි මෙන්න මේ දුර ආපහු අඟල් 4ක් තමයි මේ දික් කරලා තියෙන්නේ. එතකොට මම මෙතන අදින්න පටන් ගන්නවා අඟලක් උඩින්. කෙටි බෝරිච්චි අතක්නේ. මම මෙතන අත දිග 4මාරක් කියලා දාලා තිබුණාට මේ අදිද්දි අපිට ඕන නම් 4මාරෙම ගන්නත් පුළුවන් නැත්නම් වෙනස් කර ගන්නත් පුළුවන්. මම මෙතන ඉඳලා මේ අතේ හැඩේ ගන්නවා. මේ රැගල් පහත් කරපු අඟල් 8 තියෙන්නේ. රැගල් දුර ලකුණු කරේ එතෙන් දෙනකන් ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට මෙන්න දිගටම මේ අතේ සටහන ඇඳ ගන්නවා. උඩින් අපි අඳින්නේ දැන් මේ අපේ සාමාන්‍ය අත අඳිනකොට අපි දන්නවනේ මේ කොටස් 4කට බෙදුවා කියලා සමාන කොටස් 4කට බෙදලා මෙතනින් අඟල් භාගයක් ඉස්සුවා මෙතනින් අඟල් භාගයක් පහත් කරා පහත් කළා මෙහෙම අත ඇඳගත්තා කියලා. ඕගොල්ලන්ට මූලික අත ඕන නම් ඇඳ ගන්න. එහෙම නැත්නම් මේ මූලික අතේ හැඩයට මේක මෙහෙම මේ විදිහට අරගෙන පහත් කරලා මෙතන එනකන් අරගෙන මේ හතර ලකුණු කරේ එතනින් පල්ලෙහාට මෙහෙම හැඩයක් ඇඳ ගන්න. මේ හැඩේ මේ ලකුණු කරපු දුර අඟල් 1මාරක් 2ක් අතර ප්‍රමාණයක් තියාගත්තාම ඇති. මම මෙතනදී අඟල් 2ක් තියලා කියනවා. අවශ්‍ය නම් මේක 1මාරක් ගත්තත් ඇති. මොකද මේ කෙටි බෝරිච්චි අත කිහිල්ලේදී කියන්නේ මේ යට කොටසේදී ගොඩක් මේ ඇඳුමටම සමීපව යන්නේ අත දිග කියලා එහෙම ගොඩක් හිටින්නේ නැහැ. හරි එතකොට මේ අත අපි දන්නවා මම මේක මහන විදිය කියලා දෙන්නම් කපලා මෙතනදී මේ කොටසත් තැලි වෙනවා මෙතනින් යට කොටසත් තැලි වෙනවා. මේ අත වටමින් ඕන වෙන්නේ අපිට පයිපින් එකක් හරි ඉලාස්ටික් එකක් හරි ගන්න එක මේ අත වටමින්මට සමාන විදිහට අර ගන්න ඕනේ. මේ අත වටමින්ම හදපු එකට ඕන වෙන්නේ පයිපින් එකක් හදාගන්නදී. එහෙම නැත්නම් ඉලාස්ටික් එකක් දාගන්නදී. මේ විදිහට තමයි කෙටි බෝරිච්චි අත කපන්නේ. කෙටි බෝරිච්චි අත අඳින්නේ. අපි මේ මෙතනදී සායේ ඉන හොයාගන්නේ අර මැනපු ඉන නෙමේ මේ ඇඳුමින් හදාගන්න ඉන මෙන්න උඩ කොටසේ ඉනේ මිම්මෙන් හදාගන්න ඉනක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මෙතන ඉනේ බුරුලකුත් දීලා තියෙනවානේ. ඒකත් සායේ ඉන විදිහට එකතු වෙන්න ඕනේ. එතකොට අපි කරන්නේ මේ සායේ බුරුලයි ඩාට් එකයි මෙහෙම වාසි ඔක්කොම දිලා මේ 9.3 කාලක් ඇවිල්ලා තියෙන්නේ. 9.3 කාලෙන් අපි අඩු කරනවා මෙහෙම වාසි භාගයේ ඩාට් එකයි. අඩු කරලා ඒ මිම්ම 4ෙන් වැඩි කරනවා. වැඩි කරලා ඒන උත්තරේ 3ෙන් බෙදනවා. ඒ කියන්නේ මෙතන 8යි කාලයි 8යි කාල 4ෙන් වැඩි වුණාම 33ක් එනවා. ඊට පස්සේ ඒක 3ෙන් බෙදනවා. එතකොට එන්නේ 11යි. එහෙනම් සායේ ඉන පාත් කරන දුර වෙන්නේ අඟල් 11යි. සායේ උස අපි අපේ ඉනේ ඉඳලාමනේ මෙතනින් සායේ උස ගන්න අපි. අපිට අවශ්‍ය කරන උස ගන්නවා. මේකෙදි අපි මේ මිම්මට දැන් මගේ 32 ආවේ 32ට මම එකතු කරනවා අඟල් භාගයක් මෙහුම් වාසි ඉනින් අහු වෙන එකයි අඟල් භාගයක් වාටියටයි. එතකොට 33ක් එනවා මගේ සායේ උස. හරි මේ විදිහට තමයි අපි මේ සායට මිමි හදාගන්නේ. අපි සායේ ෆෙයාට් සාය නමල කපන විදිහ මම කියලා දුන්නා. කපනකොට බලන්න මේ සටහන ඇඳත් මට ගැටුනේ. يعني මෙතන ඉදත් මදි අඳින්න මම සායේ රෙද්දේ කපන විදිහම පැහැදිලිව කියලා දෙන්නම්. අපි ඉස්සරලාම දැන් මේ ගවුමක් මහන්න එකේ ෆ්ලෙයාර්ඩ් සාය දාලා මම ඔයාලට ගවුමක් මහනවා කියලා කිව්වේ. එහෙනම් ෆ්ලෙයාර්ඩ් සාය ඉන රැලි නැති ෆ්ලෙයාර්ඩ් සාය විදිහට මිම්ම හදාගෙන ඉස්සරලාම ෆ්ලෙයාර්ඩ් සාය කපා ගන්නවා. ඔන්න මම රෙද්ද නමලා එලා ගත්තා. ෆ්ලෙයාර්ඩ් සාය කපන විදිහ මම ඔයාලට කියලා දීලා තියෙන නිසා ඒක නැවත කියලා දෙන්න නැහැ. මෙතන මම මේ උඩ ඉඳලා අරන් තියෙන මිම්ම මට ආව මිම්ම 11යි. 11යිදි මේ රවුම ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙතන ඉඳලා උස මම ගන්නවා අඟල් 33ක්. හරි. එහෙනම් අඟල් 33ට වෙනකම් මිම්ම මම ලකුණු කරනවා. ලකුණු කරලා මේ ඊට පස්සේ අපි මේ මුදුනේ ඉඳලා අදාළ උසේදී අපි
තවම ඇද ගන්නවා සාය. තවම ඇඳ ගන්නවා. ඇඳගෙන ඊට පස්සේ මේ රවුමිනුයි මේ යට ඇඳ රවුමිනුයි කපා ගන්න. අපි ඉස්සෙල්ලාම උඩ රවුම කපාගෙන යමු. ඔන්න සාය කොටස කපා ගත්තා. අපි ඊට පස්සේ කඳ කොටස කපා ගන්න කොහොමද කියලා බලමු. අපි ඊට පස්සේ බලමු කඳේ උඩ කොටස කපා ගන්න කොහොමද කියලා. දැන් ඉතින් පහළ කොටස සාය කොටස නැති කැපුවේ. හරි මම මෙතනදී උස ගන්නවා. දැන් මම රෙද්ද නමලා තියෙන්නේ මේ හොඳ පිටපැත්ත ඇතුළට හිටින්න මේ බලවාතිය කෙලින් එන්න තමයි නමලා තියෙන්නේ. ඊට පස්සේ අපිට දැන් ඉන දක්වා උස ගන්න ඕනේ. ඉන දක්වා උසට අපි කලින් එකතු කරේ අඟල් භාගයයිනේ. මම අර මිමි හදපෙකේ කියලා දුන්නා ගවුමකදී නම් ඉනේ වෙන් කරනවා නම් ඒ කියන්නේ අඟල් භාගයක් තව එකතු කරන්න ඕනේ. දැන් අපිට 17ක් නේ ඉන ඇවිල්ලා තියෙන්නේ කලින් හදපු මිම්මේ. මම මේ මිම්මි වලටමයි මේ අදම කපන්නේ. එතකොට ඉන 17යි කියන්නේ ඉනේ වෙන් නොකර. එහෙනම් ඉනේ වෙන් කරලා ඉනේ නැවත මහනවා නම් තවත් අඟල් භාගයක් එකට එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉනේ මිම්ම අඟල් 17මාරක් වෙන්න ඕනේ. හරි? මම 17මාර මෙතනදී 18කට ලකුණු කරනවා. 1.3 කාල මේ පාත් කරනකොට හැඩ වෙලනකොට වෙනස් වෙන නිසා. හරි? මම මේ කෙලින් ලකුණු කරගන්නවා. හරි? ඊට පස්සේ අපි මෙතනින් ඉස්සරහට රේඛාවක් ඇඳ ගන්නවා. ඒ කියන්නේ දැන් මේ නැම්ම රේඛාවක් නේ තියෙන්නේ. නැම්ම රේඛාවේ ඉඳලා ඉස්සරහට කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. ඇඳගෙන ඒකේ ලකුණු කරනවා උර හිස මිම්ම. දැන් මෙතනදී ඔයාලට කියන්න ඕනේ මම මෙතනදී විවරයක් නැති ඇඳුමක් නෙමහන්නේ. ඒ කියන්නේ ඉස්සරහට ඕපන් එකක් නැති ඇඳුමක්. එතකොට අපි කලින් ඕපන් එකේදී එකතු කරපු හැම මිමි වලින් හදපු මිමි වලින් හැම මිම්මෙම හරස් මිමි වලින් අඟල් භාගෙ මම අඩු කරලා ලකුණු කරන්නේ. කියන්නේ මම ටේප් එක තියන්නේ දැන් අඟල් භාගයක් මේ පිටට පන්නලා. පිටට පන්නලා තියලා තමයි 8මාර මනින්නේ. හරි? ඒ කියන්නේ ඉස්සරහින් විවරයට යන කොටස මම මේ ඇරලා මනින්නේ. හරි? ඊට පස්සේ ඔන්න අපි උරහිසේ 8මාර ලකුණු කරා. මෙතනින් අඟල් භාගයක් ඇරලා. ඒ කියන්නේ නිවැරදි නියම විදිහට නම් 8යි ලකුණු වෙලා තියෙන්නේ. ඊට පස්සේ එතන ඉඳලා අඟල් 1.3 කාලක් පාත් කරනවා. පාත් කරලා නැවත අපි මේ නැම්ම රේඛාවේ උරහිත රේඛාව පටන් ගත්ත තැන ඉඳලා ඉස්සරහට රේඛාවක් අඳිනවා. අර බ්ලවුස් එකේ විදිහමයි. ඊට පස්සේ අපි ඒ රේඛාවේ නැවත 8මාර ලකුණු කරනවා. 8මාර ලකුණු කරන්නේ ආයෙත් අඟල් භාගයක් මේ පිටට පන්නලා. හරි? ඔන්න 8මාර ලකුණු කරා. ඊට අපි මෙතන උරහිත රේඛාවක් 8මාර ලකුණු කරා 1.3 කාල පාත් කළා. ඊට පස්සේ අපි මේක ලකුණු කර ගන්නවා මූලික හරස්කර මිම්ම. මූලික හරස්කර මිම්ම 3යි කාලයි. 3යි කාල මම ලකුණු කරන්නේ මෙතනින් අඟල් භාගය අඩු කරලාමයි. හරි? ඔන්න 3යි කාල ලකුණු කරා. ලකුණු කරලා ඊට පස්සේ එතන ඉඳලා පහළට ලකුණු කර ගන්නවා කපුව දක්වා උස 11යි. ඉන දක්වා උස දැන් කලින් අපිට 17යි නේ ආවේ. දැන් ඉනෙන් වෙන් කරන හින්දා 17මාරකට ලකුණු කරගන්නවා. හරි? ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ නැම්ම රේඛාව දිගේ පහළට ලකුණු කරගන්නවා අපි. රැගල් පහත් කරන දුර. රැගල් පහත් කරන දුර 8යි.
ඒ දුර ලකුණු කරගත්තා. ඊට පස්සේ අපි නැම්ම රේඛාවේ ඉඳලා ඒ ලකුණු කරගත්ත දුරවල් ටික යා කරගන්නවා. මෙන්න රැගල් රේඛාව, ඒ කියන්නේ පපුවට මෙන්න ලකුණු කරන රේඛාව. ඊට පස්සේ මේ පපුව දක්වා උස රේඛාව. ඊට පස්සේ මේක හින දක්වා උස රේඛාව. මම මෙතනදී 6:00ක් කර ගැඹුරක් ලකුණු කරා. ඊට පස්සේ එතනත් අපි රේඛාවකින් යා කරගමු. ඔන්න මම කර සඳහා කොටුවක් නිර්මාණය කරගත්තා. හරි. අපි දැන් හරස් මිමි ලකුණු කරමු. අපි මේ රැගල් රේඛාවේ ලකුණු කරන්නේ පපුවට මිම්ම. පපුවට මිම්ම 11යි කාලයි. දැන් මේ 11යි කාල මේ විදිහට ගත්තාම මම මේකේ අඟල් භාගය කන්නවා. හැම හරස් මිම්මකදීම අඟල් භාගයක් මෙහාට කරලා තමයි ලකුණු කරන්නේ. එහෙනම් 11යි කාල වුණ මම ලකුණු කරා. ඒ අඟල් භාගේ මෙහාට කන්නලා. හරි. ඊට පස්සේ ඉන රේඛාවේ ලකුණු කරනවා. මෙතනදිත් ඉනට ඩාට් එකක් දානවා අපි. එහෙනම් ඉන රේඛාවේ ලකුණු කරනවා ඩාට් දුර. ඩාට් දුර 4යි 3 කාලයි. 4යි 3 කාල ලකුණු කරනකොට ආපහු මේ අඟල් භාගෙ මෙහාට දීලා තමයි 4යි 3 කාල ලකුණු කරන්නේ. ඊට පස්සේ එතනින් දෙපැත්තට අඟල් භාගේ ඩාට් දුර ලකුණු කරනවා. හරි. ඩාට් දුර ලකුණු කරලා ඊළඟට අපි ලකුණු කරනවා ඉන වටමින්ම 9යි 3 කාල. හරි. ඉන වටමින්ම 9යි 3 කාල. දැන් ඔන්න ඔයාලට හොඳටම මම පැහැදිලි කරා. මෙතනින් හැම වෙලාවෙම හරස් මිමි ලකුණු කරේ මම අඟල් භාගය අර විවරයේ සඳහා දුන්න එක පිටට පන්නලා. හරි. ඊට පස්සේ අපි බලමු අත්කට නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඔන්න උරහිස රේඛාවේ 8:00 ලකුණු කරපු තැනින් තියලා එතන ඉඳලා රැගල් වෙනකන් දුර ගත්තා. ඊට පස්සේ ඒ දුරේ හරි මැද ගත්තා. ඊට පස්සේ එතනින් අඟල් භාගයක් ඇතුළට ලකුණු කරා. හරි. ලකුණු කරලා ඒ අඟල් භාගය ඇතුළට ලකුණු කරපු ලක්ෂ්‍යය හරහා යන විදිහට මෙහෙම රේඛාවක් ඇඳගත්තා රැගල් වෙනකන්. ඊට පස්සේ අත්කට මෙන්න පපුවට මෙන්න ලකුණු කරපු තැනට අත්කට ඇඳගත්තා. හරි. මේක බ්ලවුස් එකේදීත් අපි කරා. ඔයාලට නැවත දීර්ඝව පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. ඊට පස්සේ අංශය යා කරගන්න. හරි. ඔන්න මම මේකේ අඳගන්නේ මේ රවුම් කරා. හරි. ඔන්න රවුම් කරක් ඇඳගත්තා. ඊට පස්සේ අපි ඉදිරිපස පළුව කපා ගමු. මම මේකේ ඩාට් එක ඇඳේ නැහැ. අපි ඩාට් එක එකපාරම අදිමු. පළු දෙකම කපලා එකට තියලා. ඔන්න අපි ඉදිරිපස පළුව කැපුවා. ඊළඟට බලමු පිටිපස පළුව කපන්නේ කොහොමද කියලා. අපි කලින් බ්ලවුස් එකේදී පිටිපස්ස පළුව කපද්දී ඔයාලට මතක ඇති මම අඟල් භාගයක් පිටට පැන්නුවා. මේ ඉස්සරහ පළුව අඟල් භාගයක් පිටිපස්සට ඇද්දානේ. දැන් මේකෙදී එහෙම කරන්නේ අපි මේ විවරයේ සඳහා දුන්න කොටස අපි කොහොමත් අයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අඟල් භාගයක් අඩු කරලානේ මේ ඉස්සරහ පළුව ලකුණු කරලා තියෙන්නේ. එහෙනම් පිටිපස්ස පළුව ලකුණු කරද්දී අපි මේ නැම්ම රේඛාවට මේ ඉස්සරහ පළුවේ නැම්ම රේඛාව සමානව තියලා තමයි පිටිපස්සේ පළුව කපන්නේ.
මේ නැම්ම රේඛාවට සමානව මේ නැම්ම රේඛාව හිටින විදිහට තියලා ඊට පස්සේ උර හිසේ ඉඳලා අගලක් උස්සනවා. ඊට පස්සේ ඉස්සරහ කරේ ඉඳලා අගලක් උස්සලා ලකුණු කරනවා. ලකුණු කරලා පිටිපස්සේ උර හිස රේඛාව ඇඳ ගන්නවා. පිටිපස්සේ උර හිස රේඛාව ඇඳ ගන්නවා. හරි. අපි පිටිපස්සේ උර හිස රේඛාව ඇඳගත්තා. ඊට පස්සේ උර හිස රේඛාවේ ලකුණු කරනවා උර හිස මිම්ම. දැන් ඉස්සරහා උර හිසත් අපිට 8යිනේ අපි ගත්තේ භාගයක් අයින් කරලා ලකුණු කරේ. මෙතනදිත් 8යිදී ලකුණු කරනවා. ඊට පස්සේ හරස් කර මිම්ම ලකුණු කරනවා 2යි 3 කාලයි. හරි. ලකුණු කරලා කර ගැඹුර ගන්නවා මම. කොළ දෙකක් දාන්න නැති නිසා අඟල් දෙකක් කර ගන්නවා. අරගෙන කරට කොටුව ඇඳ ගන්නවා. ඇඳගෙන මේ කොටුව ඇතුලේ පිටිපස්සේ කර රවුම් කරලා ලකුණු කරනවා. හරි. ඊට පස්සේ අත්කට ඇඳ ගන්නවා පිටිපස්සේ. අපිට පුළුවන් උරහිස ලකුණු කරපු තැන ඉඳලා සැගල් රේඛාව වෙනකන් දුර අරගෙන ටේප් එක දෙකට නමලා මෙතන හරි මැද හොයා ගන්නත් මම කලින් තව ක්‍රමයක් ඔයාලට කියලා දුන්නා බ්ලවුස් එකේදී. ඊට පස්සේ මෙතන ඉඳලා ඉස්සරහ අත්කට වගේ හාරන්න නැතුව අත්කට ඇඳ ගන්නවා. ඇඳගෙන මෙතන අංශයේදී යා කර ගන්නවා. හරි. ඊට පස්සේ අපි පිටිපස්සේ පළුව කපා ගමු. පිටිපස්සේ පළුවේ ඉස්සරහ පළුවේ මේ යට කොටස අංශය වෙනස් වෙන්නේ නැහැ. සමානවමයි කැපෙන්නේ. අපි ඊට පස්සේ මේකේ ඩාට් එක ලකුණු කරගන්නත් ඕනේ. මම මේකේ අංශයක් පොඩ්ඩක් හැඩ කරගන්නවා. අඟල් කාලක් විතර. අඟල් භාගයක් විතර. හරි. ඊට පස්සේ අපි ඩාට් එක ලකුණු කරනවා. ඩාට් එක ලකුණු කරන්නේ මේ පපුව දක්වා උස රේඛාවේ ඉඳලා මේ ඩාට් එකේ මැද ලකුණු කරේ 4යි 3 කාල. එතෙන් වෙනකන් තියෙන දුර අරගෙන මේ පපුව දක්වා උසේ ඉඳලා අඟලක් පහත් කරනවා. පහත් කරලා ලකුණු කරලා එතනින් ඩාට් එක වෙනකන් රේඛාව ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ අඟල් භාගේ දෙපැත්තට දුන්න දුර ඩාට් එකේ මුදුන වෙනකන් යා කර ගන්නවා. හරි. ඊට පස්සේ මේකම අපි නැවත අනිත් පොටවල් දෙකට ටූල් කර ගන්නවා. මේ ටූල් කරද්දි හොඳට ටූල තද කරලා අල්ලගන්න එහාට මෙහාට ලිස්සන්න නැති වෙන්න. හරි. හරි. දැන් ඔන්න ටූල් කරගත්තා. ඔන්න අපි ගවුම සම්පූර්ණයෙන්ම කපලා ඉවරයි. තව අපි කපන්න තියෙන්නේ අත් දෙකයි කරපේසි මේ ටික. ඒ ටික කරපේසි මෙහෙම කපන විදිය මම ඔයාලට පැහැදිලිව කියලා දුන්නා. අත කපන විදිය බලමු අපි. මම ඔයාලට කියලා දෙන්නම්. අද වෙනස් අතක්. ඔයාලට මම අද කියලා දෙන්නේ කෙටි බෝරිච්චි අතක් මහන විදිය, කපන විදිය. අපිට අර අත් දෙකම එකට තියලා කපා ගන්න රෙද්ද මදි. මම මෙතන ගත්තේ රෙදියාර 3ක් 45 බලලෙන්. දැන් ෆ්ලෙයාර්ඩ් සාය කපලා ඊට පස්සේ ගවුමේ උඩ කොටස කපලා අත කපනකොට අපිට පුළුවන් මේ අර ෆ්ලෙයාර්ඩ් සාය කපද්දි රවුම් මේ වගේ ඉතුරු වෙන්නේ. ඒ කොටසින් අත් දෙක කපා ගන්න. හරි? දැන් මෙතනදී මම ලකුණු කරනවා උඩ ඉඳලා අඟල් 4ක් 5ට ලකුණු කරනවා. මේ අඟල් 4ක් 5ට ලකුණු කරන බෝරිච්චි කරන කොටසට ඊට පස්සේ 4 හමාරක් 15ට ලකුණු කරනවා නැවත. ඒ කියන්නේ 8 හමාරක් වෙන්න. නැත්තම්
මෙතන ඉඳලා නැවත 4:00ක් ලකුණු කරත් කමක් නැහැ. ලකුණු කරලා අපි මෙතනින් 4:00 පාත් කරපු තැනින් අපි 4:00 පාත් කරපු තැන ඉඳලා ඉස්සරහට මේකේ ලකුණු කරනවා අපි රැගල් පහත් කරන දුර 8යි. ඊට අමතරව අපි බෝරිච්චියට රැලි කරන්න තව අඟල් 4ක් ඉස්සරහට ලකුණු කරනවා. ලකුණු කරලා එය අඟල් 8 ලකුණු කරපු තැනට වෙනකම් මේ 4:00 පාත් කරපු තැන ඉඳලා 4:00 පටන් ගත්ත තැන ඉඳලා රේඛාවක් ඇඳ ගන්නවා. අර සාමාන්‍ය අතේදී අපි යන්නේ ඒ විදිහට ත්‍රිකෝණික කර්ණයක් වගේ වෙන රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒක දෙකට බෙදනවා. දෙකට බෙදලා නැවත වතාවක් ඒක දෙකට බෙදනවා. ඒ කියන්නේ කොටස් 4කට සමානව බෙදා ගන්නවා. හරි. බෙදාගෙන අපි මේකේ මම කිව්වා සාමාන්‍ය අත ඇඳ ගන්න කියලා. ඔයගොල්ලන් පුරුදු වෙනකන් දැනට මේ මෙතනින් අගල් භාගයක් උස්සලයි මෙතනින් අගල් භාගයක් පාත් කරලා එහෙම සාමාන්‍ය අතක් ඇඳගෙන ඉන්න. මේක පුරුදු වුණාට පස්සේ නම් අදින්න ඕනේ නැහැ. ඊට පස්සේ මම මෙතන අඟල් 4ක් මේ 4:00 පාත් කරන්න ගත්ත තැන ඉඳලා 4ක් උඩට දුන්නා. හරි. දැන් අපි කෙටි බෝරිච්චි අතකින්ද මේක මේ 4:00 පාත් කරේ ඊටත් අඟලක් උඩින් තමයි මම ලකුණු කරන්නේ. හරි. මේක ඔයාලට ඕන නම් මේ උසින් ලකුණු කරගන්නත් පුළුවන්. මම අඟලක් උඩින් ලකුණු කරලා මෙන්න මේ අඟල් 8 පාත් කරේ. ඒ අඟල් 8 ලකුණු කරේ. එතනින් පල්ලෙහාට ගන්නවා මේ රේඛාව. හරි. මම ඔයාලට අත්වර්ග ටික අඳිද්දි මතක ඇති මේ ටික කියලා දුන්නා. හරි. ඊට පස්සේ මෙන්න මේ 4ක් ඉස්සුවේ අපි රැලි කරන්න බෝරිච්චි අතේ. අන්න එතනින් මේ අතේ මේ හැඩේ මේ සාමාන්‍ය අතේ හැඩේ තියෙන විදිහට මේ ටික මෙහෙම උස්සලා ඊට පස්සේ මෙතනින් මෙහෙම මේ ආපහු මේ පාත් වෙලා තියෙන්නේ. ඒ හැඩෙන් නැවත මෙහෙම පාත් කරලා හරි මේ අඟල් 4 තියෙන තැනට මෙතනද ගන්නවා. අරගෙන එතන ඉඳලා පහළට නැවත මේක යා කරනවා. හරි. මෙන්න මේ විදිහට අපි කෙටි බෝරිච්චි අතට සටහන ඇඳ ගන්නවා. ඇඳගෙන ඒ අත කපා ගන්නවා. මෙතන පළල අඟල් 1:00ක් 2ක් අතර දෙන්න මේ දුර. මැදට කට් මාක් එකක් දාගන්න. මෙන්න කෙටි බෝරිච්චි අත. හරි. ඊට පස්සේ අපි මේක තියලා තව අතක් මේ විදිහටම කපා ගන්නවා. අපි අර කලින් බ්ලවුස් එකේ වගේම මේ වගේ කර කප්පු කොටස තියලා ඉස්සරහ කොටස ඊට පස්සේ මේ වගේ පිටිපස්සේ කොටස කප්පු කොටස තියලා කලින් විදිහටම තේසිම කපා ගන්න. සාමාන්‍යයෙන් අඟල් 2:00ක් 3ක් විතර වගේ පළලට එදින්න. හරි. මේකෙදි තේසිම කපනකොට අපි මම මෙතන නැම්ම රේඛාවකට තියලා කැපුවේ. මොකද දෙක විවර වෙන්නේ නැති නිසා. හරි අපි දැන් ඔන්න ගවුම සම්පූර්ණයෙන්ම කපලා ඉවරයි. ඊට පස්සේ බලමු අපි ගවුම කොහොමද මහන්නේ කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ අපි කපාගත්ත ගවුම මහගන්නේ කියලා.